ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති පූජ්‍යපාද මාදුළුවාවේ ශ්‍රී සෝබිත නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ. පින්වත්නි, අපි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි නායක හඳුරුනි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මච්ඡපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මුක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සනාථා භික්ඛවේ විහෙරත මහා අනාථා දසයිමේ භික්ඛවේ නාථ කරණ ධම්මාති. කාරුණික පින්වතුනි,
ලෝතර ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ උතුම් ධර්මය ශ්‍රවණය කරන්නටයි පින්වත් හැමදෙනාම සූදානම් වන්නේ. ලෝතර බුදුරජාණන් වහන්සේට කොච්චර නම් තියෙනවද? ඒ නම් අතර බුදුරජාණන් වහන්සේට අපි කියනවා මහා කාරුණික කියලා. බුදුරජාණන් වහන්සේට අපි කියනවා අනාථනාථ කියලා. බුදුරජාණන් වහන්සේට අපි කියනවා අසරණ සරණ කියලා. බුදුරජාණන් වහන්සේට අපි කියනවා පරදුක්ඛ දුක්ඛිත කියලා. මේවා සියල්ලක්ම බුද්ධ චරිතය තුල අපිට දකින්න ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කළ දවසේ පටන් පිරිනිවන් පා වදාරන අවසාන තත්පරේ දක්වාම උන්වහන්සේ එක වචනයක් හෝ දේශනා කළා නම් ඒ සෑම වචනයකම මහා කාරුණික බව, අනාථනාථ බව, අසරණ සරණ බව, පරදුක්ඛ දුක්ඛිත බව අපිට දකින්න පුළුවන්. දවසක් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කරනවා සනාථා භික්ඛවේ භවත මා අනාථා. මහණෙනි අනාථ වෙන්න එපා. සනාථා භවත ජීවිතය සනාථ කරගන්න, සාර්ථක කරගන්න. අනාථ වෙන්න එපා. දසීමේ භික්ඛවේ නාථ කරන ධම්ම. ඔබ වහන්සේලාට දේශනා කරනවා නාථ කරන ධර්ම 10ක්. කොහොමද ජීවිතේ සාර්ථකත්වයට පත් කරගන්නේ? පින්බතුනි, අද මහා සාගරයේ ගොඩ ගලා අප ජීවත් වෙන අපේ රටේ, අපේම මව්බිමේ ලක්ෂ ගණනක් අනාථයන් බවට පත් වෙලා. ගෙවල් දොරවල් අහිමි වෙලා, දරුවන්ට දෙමව්පියන් අහිමි වෙලා, දෙමාපියන්ට දරුවන් අහිමි වෙලා, බිරිඳට ස්වාමිය අහිමි වෙලා, ස්වාමියාට බිරිඳ අහිමි වෙලා, මේ විදිහට සෑම පැත්තකින්ම අනාථයන් අපට දකින්න ලැබෙනවා. ඒත් අපි හිතලා කල්පනා කරලා බැලුවොත් අපේ රට අනාථ භාවයට පත් උනේ සුනාමියෙන් විතරක් නෙවෙයි. ඊට බොහෝ කලකට පෙර අප විසින්ම අප අනාථ කරගෙන, වෙන කවුරුවත් නෙවෙයි, අප විසින්ම අපේ ජීවිත අනාථ කරගෙන, අප විසින්ම අපේ රට අනාථ භාවයට පත් වෙලා. බුදුහාමුදුරු ජීවිතය සාර්ථක කරගන්න, සනාථ භාවයට පත් කරගන්න මේ දේශනා කළ ධර්මයන් එකක්
එකක් අරගෙන අපි කල්පනාවෙන් මිනී කළොත් අපට පේනවා අපි සුනාමිය එන්නට පෙර බොහෝ දුරටම අනාථයෝ කියලා. දැන් අපි සෑම දෙනාගේම එකම බලාපොරොත්තුව පක්ෂ ભેද අමතක කරලා ආගම් ભેද අමතක කරලා ජාති ભેද අමතක කරලා පළාත් ભેද අමතක කරලා එකම ලක්මේනියන්ගේ දරුවන් හැටියට අපි එකතු වෙලා මේ විනාශ වුණු රට අපි නැවත වතාවක් මහා ශක්තියකින් ගොඩනගා ගන්න ඕන කියන බලාපොරොත්තු. සුනාමියෙන් මේ මුළු ජාතියම එකට එකතු කළා. මෙන්න මේ බැම්ම දැන් ශක්තිමත් කරගන්න හොඳම වෙලාව. මේක ලියන්න එපා. මේක බුරුල් කරන්න එපා. මේක තව ශක්තිමත්ව අපි එකට බැඳිලා. අපි එකට කතා කරමු. අපි එකට වැඩ කරමු. අපි සාකච්ඡා කරමු. වඩාත්ම නිවැරදි තැනට අපි අපිට අලුත් රටක් ගොඩනංවන්න තියෙනවා. මේ අලුත් දේශයක් ගොඩනංවා ගැනීමේදී අපිට පේනවා විනාශ වූ ගෙවල් වෙනුවට අලුත් ගෙවල්, විනාශ වූ මහා මාර්ග වෙනුවට අලුත් මහා මාර්ග, විනාශ වූ දුම්රිය මාර්ග වෙනුවට අධිවේගී දුම්රිය මාර්ග, විනාශ වූ ව්‍යාපාර වෙනුවට අලුත් ව්‍යාපාරික ස්ථාන. මේ විදිහට පමණක් අපේ බැල්ම එක පැත්තකට හෙළුවොත් අවශ්‍යම පැත්තක් අපි අමතක කළා වෙනවා. මේ රට යලි ගොඩනංවන්නට නම් පාරවල්, ගෙවල්, දොරවල් වගේම මේ රටේ මිනිස් ජීවිත අපි නැවත ගොඩනගන්න ඕන. අපේ අධ්‍යාත්මය නැවත ගොඩනංවන්නට ඕන. පාරවල් විතරක් නෙවෙයි, මිනිස්සු හදන්න ඕන. මේ සමාජ පරිවර්තනයකට කාලයයි එළඹිලා තිබේ. සුනාමිය අපට දුම් පණිවිඩය ඒ නව රටක්, නව දේශයක් ගොඩනංවන්නට කාලය එළඹ ඇති බව. ඒ සඳහා අපි ගොඩනැගිලි පාරවල් ගැන පමණක් නෙවෙයි, ඊට වඩා පුළුල් අපේ දර්ශනය පැතිරිලා යන්න ඕන. ප්‍රධාන වශයෙන්ම මේ රටට රට හදන්නට, රට ගොඩනංවන්නට නව දේශපාලන දර්ශනයකුත් අපට අවශ්‍ය වෙනවා. ඒකත් අපි මේ සියලු පක්ෂ ભેද අමතක කරලා එක්ව සාකච්ඡා කළොත් රට අනාථ නොවන්නට නව දේශපාලන දර්ශනයක් අපට හදා ගන්න පුළුවන්. ඒ මොකද? මිත්‍යක් අප දේශපාලන ගමන් මාර්ගය අපේ රට අනාථ කරන්ට සෑහෙන තරම් බලපාලා තිබෙනවා.
අපිට ભેද බින්න කරන්න සෑහෙන තරම් බලපාලා තිබෙනවා. ඒ නිසා අපි අනාථ භාවයෙන් රට ගොඩනංවන්නට නව දේශපාලන දැක්පක් අපි හිතමු ඒ ගැන. අපි එක්තරා සාකච්ඡා කරමු ඒ ගැන. ඒ වගේම මේ රටේ ආර්ථික වශයෙන් අනාථයි. සුනාමියෙන්ට පෙර අපේ මේ රම්‍ය දිවයින එක පෙරදිග දහන්‍යාගාරය. ඒත් ඒ පෙරදිග දහන්‍යාගාරය හිස් වුණා. අපේ රජදරුවන් තුන් වේලටම අපිට බත් කාලා විදේශවලට අපිට සහල් යවන්න තරමට මේක පෙරදිග දහන්‍යාගාරයක් කළා තිබ්බා. මේ පුංචි දිවයිනේ වෙව් 35000කට වඩා තිබෙනවා. මේවා සියල්ලක් කැඩේ බිදේ ගිහිල්ලා වෙව් අමුණු විනාශ වෙලා අපි විදේශවලට අතපාලා අනජාතියක් බවටපත් වුණා. අපි අනාථ වුණා. දැන් අපි ලොවට අත නොපා මේ විපත්තිය වෙච්ච වෙලාවේ මුළු ලෝකෙම අපි දිහා බැලුවා. මුළු ලෝකෙම අපට පිහිට වුණා. ලෝකේ බලවත් රාජ්‍ය ඇමරිකාව වගේ රටක්. ඇත්තටම අපි හිතන්න ඕන ඇමරිකන් ජනාධිපතිතුමා, එතුමාගේ හිටපු ජනාධිපති පියාණන්, හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් මැතිතුමා වගේ ඉරාජ්‍ය නායකයෝ අපේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ඇවිල්ලා සුඛේ පළ කළා. ඒ වගේම ජාතිය අමතල කිව්වා අපේ රටට උදව් කරන්න කියලා. ඉංගලන්තය, ඇමරිකාව, ප්‍රංශය, නෙදර්ලන්තය, නෝර්වේ මේ වගේ බලවත් රටවල් වල ජනතාව පාසල් දරුවන් මහ පාරට බැහැලා කෝටි ගණන් ඩොලර්, පවුන්ඩ්, ලක්ෂ ගණන් කැටවලට එකතු කරමින් අපේ රටට ආධාර කළා. නිවන විට ගුවන් යානා 200 ගණනක් අපේ පුංචි ගුවන් තොටුපළට. ආහාර ද්‍රව්‍ය, බෙහෙත් ද්‍රව්‍ය, කුඩාරම් විතරක් නෙවෙයි, ස්වේච්ඡාවෙන් සේවය කරලා අපේ රට නැවත ගොඩනගන්න උදව් කරන්නා. දැන් මේ සියලු ආධාර අරගෙන සෑම දෙනාම නැවතත් අර පරණ ගමන යන්න නෙවෙයි, ලොවට අතපාලා ජීවත් වෙන්න නෙවෙයි, අපේ ස්වශක්තියෙන් නැගිටින්නට මේ ලැබිච්ච ධනස්කන්ධය අපි පාවිච්චි කරන්න ඕන. ගෙවල් හදන්න විතරක් නෙවෙයි, පාරවල් හදන්න විතරක් නෙවෙයි, මිනිසාට ආත්ම ශක්තියක් ලබා දෙන්න අපි අපේ ශක්තියෙන් නැගිටින්න ඕන. සුනාමිය ඉන්දියාවටත් ගැලුවා, විනාශ වුණා. ඉන්දියාව ආඩම්බරෙන් කිව්වා අපිට ආධාර එපා, අපි අපේ රට ගොඩනංවන්න. තායිලන්තයත් ඒ වගේ ප්‍රකාශයක් කළා. මතු අනාගතේ අපටත් කවදා හරි නිබඳු විපතකදී අපට කාගේවත් ආධාර එපා, අපට පුළුවෙනි අපේ ශක්තියෙන් නැගිටින්න කියලා. ඒපතු ආඩම්බර වචනයක් කියන දවසක් අතුරුදා කරගන්න ඕන. ඒ නිසා ශක්තිමත් ආර්ථිකයක් ගොඩනංවන්නේ නැත්නම් අපි දවසින් දවස අනාථ වෙනවා. අපට අඳින්න රෙදි ටික, අපට කන්න ආහාර ටික,
අපේ දරුවන්ට කිරි ටික, අපේ මිනිස්සුන්ට දුකක් නැතුව ජීවත් වෙන්න ගෙවල් ටික, මේ වගේ අපේ ජනතාවට දාස් ගණනින් අපේ බුද්ධිමතුන් රටහැර යනවා රැකියාවන් සොයාගෙන. අපේ ගම්වල කාන්තාවන් ලක්ෂ ගණනින් මැද පෙරදිග යනවා රැකියාවල් සොයාගෙන. අපේ තරුණයෝ ජීවිතේ පා කියලා මුහුදට පනිනවා ඉතාලිය පැත්තට යන්න. එහෙම යන්නේ නෑ කවදාවත් අපි ඔවුන්ට ගැලපෙන රටක් හැදුවා නම්. ඒ නිසා අපි මේ අනාථ භාවයෙන් අපි ගොඩ එන්න ඕන. ඒ වගේම අපේ සමාජය ඇත්තටම ගත්තොත් මුළු සමාජයේම පිරිහිලා. මුළු සමාජයේම පිරිහිලා. අනාථ වෙලා මේ රට මොන තරම් ලස්සන රටක්ද? මොන තරම් සාර ධර්ම වලින් පිරිච්ච රටක්ද? මොන තරම් ගුණ ධර්ම වලින් පෝෂණය වෙච්ච රටක්ද? ඒ නිසා නේද මුළු ලෝකයක් අපට කිව්වේ මේක තමයි ධර්මද්වීපය. ඒ අද අපි අපේම චර්යා ධර්ම නිසා අපි අනාථයෝ බවට පත් වෙනවා. අපි පිළිලා. මේ සමාජයේ නැවත ගොඩනංවන්නට නම් අපි එදා පැවතුණු ඒ සාර ධර්මයන්ගෙන් පිරි ගුණ ධර්ම වලට ගරු කරන ධර්මයේ රචකම් කරවන මිනිස් මනසක් අපි හදන්න ඕන. ධර්මයෙන් මනස ස්වයංපෝෂිත බවට පත් කරන්න ඕන. ඒ වගේම රටේ නීතිය අනාතයි. නීතිය තමයි දෙවියන්. නීතිය හමුවේ සියල්ලෝම සමානයි. ඒ නිසා නීතිය අසරණ ඌදා රටද අනාතයි. නීතිගරුක සමාජයක් අපි හදන්න ඕන. මෙන්න මේ වගේ මේ සුනාමි ව්‍යසනයත් සමග මේ රටේ බුද්ධිමතුන්, දාර්ශනිකයන්, උගතුන්, ආගමික නායකයන් පුළුල්ව කල්පනා කරලා, අලුතෙන් කල්පනා කරලා අපි නැවතත් පැලස්තර අලවලා මේන් ගොඩේට නෙවෙයි මහා දැඩි ප්‍රෞಢත්වයකින් සහ දැඩි ආත්ම ශක්තියකින් අපේ රට අපි සියල්ලෝ එකතු වෙලා ගොඩ ගන්නවා කියන දැඩි අදිස්ථාන පරවසව අපි වැඩට බහින්න ඕන. මේ ආරම්භයේදී අපට ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ලැබෙන ශක්තිය අප්‍රමාණයි. අපේ රට බණ කියලා හදාපු රටක්. අපේ සමාජයේ බණ කියලා හදාපු සමාජයක්. ඒ ධර්මයේ තාමත් අපට තිබෙනවා. අපිට ඕන කරන්නේ මේ ධර්මයේ ක්‍රියාත්මක කරවන සමාජයක්. බුදුහාමුදුරු දේශනා කළා. මේ අනාථ භාවයෙන් සුනාමිය ඇවිල්ලා රට අනාථ භාවයට පත් කරන්නට පෙර අපි හුඟක් දුරට අනාථ වෙලා හිටියා. ඒ අනාථ භාවයේ දෙගුණ වීමක් පමණයි මේ සිද්ධ වුනේ. අපි මේ අනාථ භාවයෙන් ගොඩ එන්නට බුදුහාමුදුරුවෝ භික්ෂූන් වහන්සේලාට දේශනා කරනවා.
ඉද වික්ඛවේ භික්ඛු සීලවා හෝති. මහණෙනි ජීවිතය අනාථ කර නොගන්ට නම් සිල්වත් වෙන්න ඕන. පැවිදි ජීවිතයේ කිසි දවසක අනාථ වෙන්නේ නැහැ. භික්ෂුන් වහන්සේලා සිල්වත්. සිල්වත් භික්ෂුව කවදාවත් මෙලව අනාථ වෙන්නෙත් නැහැ, පරලොව අනාථ වෙන්නෙත් නැහැ. ඒ නියම් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ගිහි පින්වතුන් නිති පන්සිල් ආරක්ෂා කරන්න ඕන කියලා. ඇත්තටම පන්සිල් කියලා කියන්නේ අපේ ජීවිතයේ විවස්ථාව. රටක් ආණ්ඩු කරන විවස්ථාවක් ඕන. සමිතියක් සාර්ථකව කරගෙන යන්න විවස්ථාවක් ඕන. ජීවිතයක් පවත්වාගෙන යන්න විවස්ථාවක් ඕන. ඒ බුදුහාමුදුරුවෝ වදාළ මේ විවස්ථාව එච්චර බරපතල නෑ. එච්චර අමාරු නෑ. මේ විවස්ථාවට තියෙන බගන්ති පහයි. නිකං සම්ප්‍රදායානුකූලව සිල් සමාදන් වීම නෙවෙයි. මේ බණහන පින්වතුන් හිතලා කල්පනා කරලා බලන්න, මම හරියට පන්සිල් රැක්කොත් කවදාවත් මම අනාථ වෙනවද? කිසි දවසක මම අනාථ වෙන්නේ නැහැ. පින්වතුනි, අපි සෑම දෙයක්ම කරන්නේ අපේ යහපත වෙනුවෙන්, අපේ දියුණුව වෙනුවෙන්, ජීවිතය සනාථ කර ගැනීම වෙනුවෙන්. ජීවිතය සනාථ කර ගන්නට නම් අපි පන්සිල් රැකිය යුතුමයි. ඒක මේ බෞද්ධයන්ට විතරක් අපි වෙන් කර ගන්න ඕනේ නෑ. එදා මහා මුහුද ගොඩ ගලා රට විනාශ වෙච්ච වෙලාවේ අපේ රටේ ගරු ජනාධිපතිනි, විපක්ෂ නායකතුමා ඇතුළු සියලු දේශපාලන නායකයෝ, ආගමික නායකයන් එකතු වෙලා අප සෑම දෙනාම එකතු වෙලා රට ගොඩ ගන්නවා කියන අදිෂ්ඨානයෙන් අදිෂ්ඨාන පූජාවක් කළා. ඒ අදිෂ්ඨාන පූජාව කළ දවසේ සියලු ආගම් වලින් කතා කළා. මුස්ලිම් ආගමික නායකයෙක් කතා කරලා එතුමාගේ කතාවේදී මුළු ලෝකෙම ඇහෙන්න කිව්වා, මේ රට විනාශ වුණේ පන්සිල් නොරැකීම නිසා. මේ රට විනාශ වුණේ පන්සිල් අමතක කිරීම නිසා. ඒ නිසා රට ගොඩ ගන්නට නම් පන්සිල් රකින්න සමාජයක් හදන්න කියලා කිව්වේ නායක හාමුදුරු කෙනෙක් නෙවෙයි, බෞද්ධ නායකයෙක් නෙවෙයි, මුස්ලිම් ආගමික නායක කෙනෙක් කතා කළා. ඉතින් අපි හැමදෙනාටම පැහැදිලි මේ පංචශීල ප්‍රතිපත්තිය බෞද්ධයාට කියලා වෙන් කරගත්ත එක ගන්න ඕනේ නෑ. බෞද්ධ, හින්දු, කතෝලික, මුස්ලිම්, ක්‍රිස්තියානි හැමදෙනාට මේක පොදු සාධාරණ ධර්මයක්. අපි මිනට අනාථ භාවයෙන් ගොඩනං මන්නට මෙය ප්‍රායෝගිකවම රජය ක්‍රියාත්මක කරවන්න ඕනේ. අප විසින් අපි ක්‍රියාත්මක කරවන්න ඕන. බලන්න, අපේ රට හරිම අනාථ භාවයකටපත් වෙලා. ඇයි? ගත වෙච්ච අතීතය තුල අපේ රට ලෝකෙ බොහෝ විට ප්‍රසිද්ධ වුණා මිනිමරුවන්ගේ දේශය කියලා. හරිම සාහසික විදියට මිනි මරන්න පටන් ගත්තා. ගංගා ඇලදොලවල මලකඳන් පාවෙන්න පටන් ගත්තා. මහමග අත්පා සිදෙමු මලකඳන් තයර් සෑමත් දැල් ගින්ගන්න පටන් ගත්තා.
ලයිට් කණුවල ගස්වල බැඳ දමන ලද මල කඩන් අපිට නිතර දකින්න ලැබුණා. මහා වටිනා රටක් වටින මිනිස්සු හැම දේශපාලන පක්ෂයකම සාහසික විදියට මරා දැම්මා. කුටිකාවත්තේ සද්ධාතිස්ස නායක හාමුදුරුවෝ, දිමුලාගල නායක හාමුදුරුවෝ, අරන්තලාවේ හාමුදුරුවෝ මේ වගේ මහා භික්ෂු ඝාතන සිද්ධ වුණා. අන්තිමට පින්වතුනි රටේ නීතියත් ඝාතනය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු සරත් අබේපිටිය මහත්මයා වැනි අයත් ඝාතනය කළා. මේ වගේ මහා පුදුම අපරාධ රැල්ලක් සුනාමි රැල්ලට වඩා බරපතල විදියට අපරාධ රැල්ල නැගිට්ටා. ආණ්ඩු යට කරගෙන නීති යට කරගෙන පාතාල ලෝකයේ ගලාගෙන ගියා සුනාමි රැල්ලට වඩා වැඩි වේගයකින් මේ රටේ වටිනා ජීවිත සියල්ලක් බිලි අරගනිමි. මේ තුල රට අනාථ වුණා සුනාමි රැල්ලට පෙර. දැන් අපි සෑම දෙනාම එක් වෙලා මෙන්න මේ පාතාල ලෝකයෙන් අපේ රට නැවත වරක් ධර්මද්වීපයට අපි පරිවර්තනය කරන්න ඕන. මේ ගමන තවත් ඉදිරියට යා යුතු නැහැ. ඒක වළක්වා ගන්න නවත්තන්න ඕන අපි. ඒ වගේම බලන්න අපටම ලැජ්ජ වෙන්න ඕන. මොනතරම් හොරකම් කියන ඒවා සීමාවක් නැහැ. දැන් ආරංචි වෙනවා මේ මහ සයුර ගොඩ ගලා ලක්ෂ ගණනක් අනාථ වෙන්න වෙලාවේ අනාථයින් සදා ලැබෙන දේ කණ්ඩ ලැබෙන දේ ඒකත් තැන හොරකම් කරනවා කියලා. නමුත් අපි අමතක නොකළ යුතුයි මුහුද ගොඩ ගැලූ මොහොතේ පටන් මේ රටේ මිනිස්සු කොච්චර සංවේදීද අනික ඔක්කොම ක්‍රියාත්මක වෙන්න ඉස්සෙල්ලා සාමාන්‍ය ජනතාව ක්‍රියාත්මක වුණා. කැම ටික අරගෙන ගියා, රෙදි ටික අරගෙන ගියා, තමන්ගේ ගෙවල් වල නවත්තා ගත්තා. මේ වගේ පිහිට වුණා. මේ අතර කීප දෙනෙක් හරි ඉන්නවා මේදී හොරාකන්ට බලාපොරොත්තු වෙයි. මෙතනදී නීති නැතිනම් නීති පනවන්න ඕන. මේ අසරණ ජනතාව වෙනුවෙන් ලැබෙන දේ හාල් ඇටයක් වේවා පරිප්පු ඇටයක් වේවා හොරකම් කරලා කනවනම් ඒ කන්නේ ගින්දර. ඒක කනවට වැඩිය හොඳයි ගින්දර ගිනිගුලි කන්නේ. දැන් මේවත් කනවනම් මේකට ඉඩ තියන්න හොඳ නැහැ. වහාම නැතිනම් නීති අලුතෙන් නීති පනවන්ට ජාතික පිළිවෙත් හදන්න. මේ රටෙන් හොරකම සුනාමි රැල්ලත් එක්කම මහ මුහුදට තල්ලු කළා නොදැම්මොත් අපේ රට හදන්න බෑ. මේක තමයි සීලය. මේක තමයි සීලය. ඒ වගේම අප දන්නවා අපේ රට This talk was recorded for broadcasting on Savannah de Sicilisa, Internet's Bama Radio, and reproduction for commercial purposes is strictly prohibited. මුළු ලෝකයක් අගය කළා ලෝකේ සදාචාරාත්මක රටවල් අතර විශිෂ්ටම රට හැටියට. නමුත් අපේ රට පුදුමාකාර ඉක්මනින් දුරාචාර වලට පෙළඹෙන්න පටන් ගත්තා. සීඝ්‍රයෙන් යොමු වුණා. අර
අපේම දුප්පත්කම නිසා අපේ කාන්තාව ලක්ෂ ගණනින් රටහැර ගියා විදේශ රැකියාවන් සොයාගෙන. ඔවුන් ඒ රටවල් වලදී අනාථ වුණා, කාත් කවුරුවත් නැති වුණා, අසරණ වුණා. එයාට අපි දොස් කියන්න හොඳ නෑ. ඒක සමාජ ක්‍රමයේ විසින් ඇති කරන ලද අනාථ භාවය. ඒ වගේම අපේ රටේ ලෝකේ විවිධ රටවල් වලින් ගණිකාවන් ගෙන්නන්න පටන් ගත්තා. ගණිකා නිවාස තැන තැන ආරම්භ කරන්න පටන් ගත්තා. අපේ අහිංසක ගැමි ගෑනු දරුවන් අලෙවි කරන්න පටන් ගත්තා. ළමයි අලෙවි කරන්න පටන් ගත්තා. මේ මහ විනාශයේදී වේවා මෙබඳු මිනිසුන් ඉන්න පුළුවන්. නමුත් අපි ලොවට ප්‍රසිද්ධ වෙන්න ඕන. මේක මේ දුරාචාර වලින් පිරිච්ච රටක් වශයෙන් නෙවෙයි. ලොව සදාචාරයේ සංකේතයයි ලංකාව කියන මෙතන අපි එන්න ඕන. දාඩිය මාංශයෙන් හම්බ කරගෙන කන මිනිස්සු. විශේෂයෙන්ම මේ මහා විනාශයෙන් සිය ගණනක් දරුවට ඉන්නවා අම්මා තාත්තා නැතුව. මේ දරුවන්ගේ ජීවිත ආරක්ෂා කරන්න ඕන. තරුණ ජීවිත ආරක්ෂා කරන්න ඕන. නැත්නම් උන් අනාථ වෙයි. ඒක අපේ බරපතල වගකීමක්. ඒ වගේම මේ වෙලාවේ මිනිසුන් රවටීම නෙවෙයි. ඒ වගේම හිස් බලාපොරොත්තු නෙවෙයි. බලාපොරොත්තු සුන් වූ ජනතාවට, ගෙවල් අහිමි වූ ජනතාවට, රැකියා අහිමි වූ ජනතාවට අපි බලාපොරොත්තුවක් නැති මිනිසුන්ට බලාපොරොත්තුවක්. අනාගතයක් නැති විනාශ වෙච්ච මිනිසුන්ට අනාගතයක්. ඒ වගේ ප්‍රබල ශක්තිමත් සත්‍යයක් අපි කතා කරන්න ඕන. පැවැත්වුව ඇති අපි ලෝකේ. ඒ වගේම මේ මුළු රටම අනාථ කලේ මත්පැන් සහ මත්කුඩු. අර ඉන්නේ හිරගෙදර. දහස් ගණනක් තරුණයෝ අනාථ වෙලා කුඩු බීලා. අර ඉන්නේ ගම්වල ලක්ෂ ගණනක් මත්පැන් වලින් අනාථ වෙලා. අද රැඳවුම් කඳවුරු වල පවා අනාථය නැවත නැවත අනාථ වෙනවා බීලා. ඒ නිසා මත්පැන් පිළිබඳව, මත්කුඩු පිළිබඳව මීට වඩා දැඩි පිළිවෙතක් අපි ඇති කර නොගත්තොත් සුනාමි වෙසණයට වඩා දරුණු විදියට මත්පැන් ගංගාව මුළු රටම යට කරගෙන ගලාගෙන ගිහිල්ලා ගම් නියම් ගම් දනව් සියල්ලක් විනාශ කරලා තිබෙනවා. මහ මුහුද ගොඩ ගැලුවේ මුහුදු තීරයෙන් කිලෝමීටර් 5-6ක් දුරට වෙන්න පුළුවන්. ඒත් මත්පැන් ගංගාව ගොඩ ගලාගෙන ගිහින් තියෙනවා මුළු දරණම යට කරගෙන. මේන් ජීවිත පිරිමි විතරක් නෙවෙයි. කාන්තාව, පවුල්, දරුවෝ මේක විනාශයක්. ඒ නිසා මෙන්න මේකයි රට යලි ගොඩ නංවන්නට අපි පන්සිල් රකින්න සමාජයක් හදන්න ඕන. මේක පුළුවන් නම් අපි එකතු වෙලා කවුරුවත් විරුද්ධ වෙන්නේ නැහැ. ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරවන්න අලුත් එන ආණ්ඩුකම විවස්ථාවකට වේවා පංචශීල ප්‍රතිපත්තිය ඇතුළු වෙන්න ඕන. සීලවා හෝති. බුදුරජාණන් වහන්සේ වදාලා පුනච පරම් භික්ඛවේ බහුසුතෝ හෝති. මහණෙනි හොඳට ඉගෙන ගන්න. හොඳට ඉගෙන ගන්න. කවදාවත් ඔබ අනාථ වෙන්නේ නැහැ. දැන් අපි දන්නවා අපි භික්ෂූන් වහන්සේලා හැටියට හොඳට ඉගෙන ගත්තොත් බෞද්ධයන් බවට පත් වුණොත් ඒ භික්ෂුව කොච්චර වටිනවද? මුළු ලෝකෙම ගෞරවයට පත් වෙනවා. හාමුදුරුවෝ හොඳට ඉගෙන ගන්න. විවිධ විෂයන්, විවිධ භාෂාවන් ලෝකේට අපේ පණිවිඩය දෙන්න අපේ හාමුදුරුවෝ සූදානම් වෙන්න ඕන.
ලෝකෙ ඉල්ලනවා ඒ ටික අපි. ඒ වගේම සෑම අම්මා කෙනෙක්ම සෑම තාත්තා කෙනෙක්ම හිඟා කාලා හරි දරුවන්ට උගන්වන්න ඕන. හෙට උපදින ලෝකයට අපි දරුවෝ හදන්න ඕන. ලංකාව පුංචි රටක් හැටියට ලෝකේ අපි අපේ භාෂාව අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕන. සිංහල දෙමළ ඉගෙන ගන්න ඕනේ. ඉගෙන වාදයක් නෑ. ඒ පුංචි රටක මිනිස්සු ලෝකෙට යන්න නම් අපි ඉංග්‍රීසි වගේ ජාත්‍යන්තර භාෂාවක් ඉගෙන ගන්න ඕන. ඒ වගේම අද පරිගණකය අත්‍යවශ්‍ය දෙයක් වෙලා තිබෙනවා. මේක රට පුරාම අපේ දරුවන්ට පරිගණක අධ්‍යාපනය ලබා දෙන්න ඕන. දැන් මහ මුහුදු ගොඩගලා අනාථ වෙලා ඉන්න ලක්ෂ ගණනක් අපේ දරුවන්ට පුළුවන් තරම් ඉක්මනට ඕම් පාසල් යවන්න ඕන. ඒ වගේම අපි මුළු රටම දැනන්තව මේක වෙලා ගන්න ඕන. මේ අපේ දරුවෝ වෙන කාගේවත් නෙමෙයි අපේ දරුවෝ. දැක්කද එක මුස්ලිම් අම්මා කෙනෙක්. ඒ අම්මගේ දරුවා මොකටද ගහගෙන ගිහිල්ලා. ඒ වගේම අනාථ වෙච්ච පුංචි දරු පැටියෙක් කඳවුරට ගෙනල්ලා මේ මුස්ලිම් අම්මා අනේ අර කඳවුරට ගෙනාපු පුංචි දරු පැටියාගේ දරුවා නෑ. ඒ දරු පැටියා තුරුළු කරගෙන කිරිපවනවා. මේ දර්ශනය ඔබ දකින්න ඇති. ඒ නිසා මේ විපතටපත් වෙච්ච අනාථ වෙච්ච අපේ දරු පැටව අනාථයෝ නෙවෙයි. ඔවුන්ගේ ජීවිත අපි සනාථ කරන්න ඕන. රජය කියන්න මෙච්චර දරුවෝ ඉන්නවා කියලා. මේ රට ලෑස්ති විදේශගතව ඉන්න අපේ රටේ මිනිස්සු ලෑස්ති එක දරුවා බාර ගන්න. දරුකවට හදාගන්න අපි ළඟට ගන්න නෙවෙයි. මේ දරුවා ඉන්ටෝර් අම්මා තාත්තා නැතිනම් පුංචි අම්මා ගාව බාප්පා ගාව ලොකු අම්මා ගාව පවුලේ නෑදෑයෙක් ගාව ඉන්න ඕන. ඒ සෙනෙහස ඕන. ඒ උණුසුම ඕන. උන්ට අනාතයි කියන හැඟීමක් නොඉන්නට අපි වැඩ කරන්න ඕන. මේ එක දරුවා අපි බාර අරගෙන අපි ඒ දරුවන්ට අම්මල වෙමු තාත්තල වෙමු. ඒ ළමයි විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ නිව වෙන තුරාම අපේ සෙවන ලැබමින් ඒ දරුවෝ ටික අපි හදාගමු උගන්වමු. අපිට පුළුවන් ඒ ටික කරන්න. මේ කාලේ අපි අප්‍රමාණ නාස්ති කරන ධනෙ ඒක නවත්තමු අපි. ඒ වගේම සෑම දැන් අපි දන්නවා කොළඹ ඉස්කෝල කීපයක් බාරගත්තානේ, අලුතෙන් ඉස්කෝලයක් බාරගත්තානේ. අපේ පාසලට බද්ධ කරලා අපේ නියුම් පාසලක් හැටියට ඒ පාසල සංවර්ධනය කරන්න. මම හිතනවා කොළඹ තියෙන කොම ලොකු ප්‍රධාන ඉස්කෝලවලට මේ ළමයින්ටත් මේ පණිවිඩය දාලා පාසලට බද්ධ කරලා නියුම් පාසලක් කරලා මේ පාසලේ සම්පත් වලින් ඒ පාසල පෝෂණය කරලා අපිට පුළුවන් මේ පාසල් ටික හදන්න. එක දරුවෙක්වත් අනාථ වන්ට නොදී අපි සනාථ කරන්න ඕන. උගන්වන්න ඕන. ඒ ළමයිගේ මනස පෝෂණය කරන්න ඕන. තැන් වල ඇවිදින දරුවන් බවට පත් කරන්න හොඳ නෑ. කරන්න බෑ. සනාථා බවත ජීවිතේ සාර්ථක කරන්න නම් බුදුහාඳුරු වදාලා බහුසුතෝ හෝති හොඳට ඉගෙන ගන්න ඕන. පුනච පරම් මික්කවේ කල්යාණ මිත්‍රෝ හෝති. මහණෙනි නරක ආශ්‍රය නිසා මිනිසු පිරිහෙනවා. අනාථ වෙනවා. අපි රට ගැන කල්පනා කළොත් ඇත්තටම අපේ තරුණ තරුණියන් හුඟක් අනාථ වෙන්නේ නරක ආශ්‍රය නිසා. බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඒකනේ අසේවනාච බාලාණං පණ්ඩිතාණං ච සේවනා බාලයෝ ආශ්‍රය කරන්න එපා. පණ්ඩිතයෝ ආශ්‍රය කරන්න. අපේ ළමයි මල් වගේ පරිස්සම් කරන්න ඕන. ඒ අය නරක ආශ්‍රයයකට යන්න දෙන්න හොඳ නෑ. වැඩි හිටියෝ හරිම ආදර්ශමත් වෙන්න ඕන. අපි මේ රට නැවත ගොඩනංවන කොට අපි ආදර්ශමත් රාජ්‍යයක් හදන්න ඕන. ගමක් හදනවා කියන්නේ ගෙවල් ගොඩක් හදන එක විතරක් නෙවෙයි. ඒ ගමට ඕන කරන සෑම දෙයක් අපි ගමට දෙන්න ඕන. මේ ඔක්කොම කරන්නේ මිනිස්සු හදන්න. මේ සමාජ විෂමතාවයන් අපි සමාජයෙන් අයින් කරලා අපේ දරු පැටවුන්ට ලස්සනට හැදෙන්න පුළුවන් වටාපිටාවක් පරිසරයක් හදන්න ඕන.
ඒක කල්යාණ මිත්‍ර සේවනය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පුනච පරම්භික්කවේ සුවචෝ හෝති. මහණෙනි ඔබ වහන්සේලාගේ ජීවිතය හොඳට හදාගන්න අනාථනවන්ට පුළුවන් තරම් සුවච වෙන්න දුර්වච වෙන්න එපා සුවච වෙන්න. හොඳට අනුන්ට කන් දෙන්න. දැන් මගේ වැරදි මට පේන්නේ නෑ. අනුන්ට පේනවා. දරුවනේ ඔබ තාම පුංචි. ඔබේ අඩුපාඩුකම් දුර්වලකම් දෙමව්පියෝ දකින්න. අම්මා තාත්තා තරම් අපිට ආදරය කරන කවුරුවත් නෑනේ. ඒ නිසා අම්මා තාත්තා අපේ අඩුවක් දැකලා පෙන්වලා දුන්නොත් ඒක පිළිගන්න ඕනේ අපිට හැදෙන්න. අපේ පුංචි හාමුදුරුවරු මතක තියාගන්න ඕන. අපේ ලොකු හාමුදුරුවරු අපිව මහාන කලේ කොච්චර ආදරෙන්ද. අපිට අම්මත් ලොකු හාමුදුරුවෝ අපිට තාත්තත් ලොකු හාමුදුරුවෝ. ඉතින් තමන්ගේ ගුරු දේවයන් වහන්සේ අවවාදයක් අනුශාසනාවක් කළාම පිළිගන්න පොඩි හාමුදුරුවරු හොඳට හැදෙන්න. ඒ වගේම මේ මහා විපත්තියේදී ලක්ෂ ගණනක් විපතටපත් වෙච්ච ජනතාව මේ ප්‍රශ්න තියෙනවා කෝටි ප්‍රකෝටි ගණනක් ප්‍රශ්න. ඒ අපට ඕන දෙ නෙවෙයි. මේ වෙලාවේ ජනතාව ගැන කල්පනා කරලා ඔවුන්ගේ ප්‍රශ්නත් අපි කන් දෙන්න ඕන. ගෙවල් දොරවල් හදනකොට, හඩසාප්පු හදනකොට, පාසල් හදනකොට ඒ අයගේ අඬටත් අපි කන් දෙන්න ඕන. ජනතාවගේ අඬට කන් දෙමින් තමයි අපේ මේ සියලු සැලසුම් අපි සකස් කරන්න ඕන කරන්නේ. ඒ ස්වච්ඡ භාවය සෑම ආයතනයක් තුලම ඇති වෙන්න ඕන ස්වච්ඡ භාවය. අනුන්ගේ අඬට කන් දෙමින් වඩාත් අපේ ගමන් මඟ නිවැරදි කරගන්නට අපි කවදාවත් අනාථ වෙන්නේ නැහැ. අනුන්ට කන් දෙනවා නම් ඒ දෙන අවවාද අනුශාසනා අපි පිළිගන්නවා නම්. පුනච පරම්භික්කවේ සබ්‍රහ්මචාරීණං උච්චාවචානි කියලා බුදුහාඳුරුවා දාලා මහණෙනි ඔබ වහන්සේලා අනාථ වෙන්නේ ඔබ වහන්සේලා දන්නේ නැහැ පිරිසක් අතරට ගියාම ඒ ඇත්ත එක්ක ජීවත් වෙන්නේ කොහොමද කියලා. අනුන්ට එපා වෙනවා. එහෙම වෙන්න එපා. තැනක ජීවත් වෙනවා නම් ඒ තැනට ගැළපෙන විදිහට අපි ජීවත් වෙන්න ඕන. ඒ තැනට ප්‍රිය වෙන විදිහට අපි ජීවත් වෙන්න ඕන. ඒ තැනට මම අවශ්‍ය කෙනෙක් වෙන්න ඕන. දැන් අපි හිතමු මේ වෙලාවේ නොයේ ප්‍රශ්න වලින් ගේදුරා හිමි වෙලා අපි නෑදෑ ගෙදරකට ගියා. අපි යාළුවෙක්ගේ ගෙදරකට ගියා නවතින්න. එතන ගිහිල්ලා ඔබ අමුත්තෙක් වෙන්න එපා. එතන ගිහිල්ලා ඒ ගෙදර වැඩට උදව් වෙන්න. එයාට වඩාත් කිට්ටු වෙන්න. ඒ ගෙදර ගෙවල් මිදුල් අතු ගන්නට. එතකොට ආන්නේ කල් හිටියත් අපිට කමක් නැහැ. දැන් සමහර අය ඉන්නවා දැන් අනාථ කඳවුරට ඇවිල්ලා ඉන්නවා. සමහර පන්සලක ඉන්නේ, පල්ලියක ඉන්නවා. කොළ කෑල්ලක් අහුලන්නේ නැහැ. මිදුලක් අතු ගන්නෙ නැහැ. උයන වෙලාවට පොඩ්ඩක් උයන් උදව් සැරදානවා. සමහර විට අපිට වල කන්න දෙන්න ඕන. අපිරිසිදු කරනවා. එතකොට එපා වෙනවනේ. ඒ නිසා අපි මේ හැම දෙනාම ඉගෙන ගන්න ඕන. දැනකට ගියාම එතෙස්ස කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඒක හරි වැදගත් පාඩමක්. නැත්නම් අපි අනාථ භාවයට පත් වෙනවා. පුනච්ච පරම්භික්කවේ ධම්මකාමෝ හෝති. අපි පිරිහුනේ ධර්මයට විරුද්ධ වෙච්ච නිසා. ධර්මයේ අපෙන් නැති වෙලා ගිය නිසා. ඒ නිසා අපි ධර්මයට ලං වෙමු. ධර්මයට ලං වෙලා ධර්ම රාජ්‍යයක් ගොඩනං වන්නට අපි සියල්ලෝම එකතු වෙමු. අපට පුළුවන් කවදාවත් ලෝක අනාථයන් නොවේ ජීවත් වෙන්න. සන්තුට්ඨෝ හෝති සතුටින් ඉන්න. සතීමා හෝති බොහොම සිහි කල්පනාවෙන් වැඩ කරන්න. පුනච පරම්භික්කවේ වික්ඛු පඤ්ඤවා හෝති මහණෙනි ඔබ වහන්සේලා හොත්තට ප්‍රඥාව දියුණු කරගෙන ප්‍රඥාවන්තව කටයුතු කරනවා නම් කවදාවත් අනාථ වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාලා. ඉතින් තථාගත බුදුරජාණන් වහන්සේ නාථ කරන සූත්‍රයෙන් අපට ගැන්වී ගිහි පැවිදි අපි සෑම දිනාටම ජීවිතය අනාථ කර නොගෙන ජීවිතය සාර්ථක කරගන්නා මගයි සනාථ භාවයට පත් කරගන්නා මගයි
මේ ටික අපි සෑම කෙනෙක්ම දැඩිසේ හිතන්න ඕන, දැඩිසේ කල්පනා කරන්න ඕන. අපි වඩාත් අපේ අවධානය යොමු කරන්න ඕන මේ සූත්‍රයේ සඳහන් කළ ධම්මකාමෝ හෝති. ධර්මයට කැමැති වේ නම් මහණෙනි ඔබ වහන්සේලා අනාථ වෙන්නේ නැහැ කියන එක. දැන් බලන්න අපි මේ ධර්මදීපය මේ ගත වෙච්ච කාලය තුල බුදුරු අතීතයේ තුල වේගෙන් සුනාමි රැල්ල ආපහු ගිය තරම් වේගෙන් අධර්මයට ගියා. මුහුද සිඳී ගියා වගේ අපේ ගුණධර්ම සිඳිලා ගියා, වේලිලා ගියා. බුදුහාඳුරු වදාළේ ධර්මේන හීන පසුබික් සමාන. ධර්මයේ හීන වූ මිනිහා තිරසනෙක් හා සමානයි කියලා. අපි තිරසනුන්ටත් වඩා පහළ මට්ටමකට ගමන් කළා. ඒ නිසා ලෞතර බුදුරජාණන් වහන්සේ අපේ මෙලව දියුණුවත් පරලොව දියුණුවත් ඒ දෙකම අපේක්ෂා කරගෙන ධර්ම දේශනා කළේ. බලන්න මොන තරම් ලස්සන මිනිහෙක් හදන්න පුළුවන්ද මේ ධර්මයේ. උත්ථාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා. මේ අපි අලුත් රට ගොඩනගනකොට මෙන්න මේ ශක්තිය මේ අත්තිවාරම මත ජීවිත ගොඩනගන්න ඕන. වීර්යවන්ත මේ නාථ කරන සූත්‍රයේ බුදුහාඳුරු දේශනා කරනවා ආරද්ධ විරියෝ හෝති. මහණෙනි ජීවිතය සාර්ථක කරගන්නට නම් ආරද්ධ විරියෝ හෝති, වීරියෙන් වැඩ කරන්න ඕන, උත්සාහයෙන් වැඩ කරන්න ඕන. මොනවා කතා කළත් මෑත කාලේ අපි හරිම කම්මැලි වුණා. පහුගිය අයවැය ලේඛනයෙන් මුදල් ඇමැතිතුමා යෝජනාවක් කළා අපි පැය 9ක් වැඩ කරමු කියලා. ඇත්තට මේක මුදල් ඇමැතිතුමාගෙන් එන්න ඕන යෝජනාවක් නෙවෙයි, මේක රටෙන් එන්න ඕන කරන යෝජනාවක්. මේ විපතටපත් වෙච්ච වෙලාවේ, රට විනාශ වෙච්ච වෙලාවේ මේ රටේ වෘත්තීය සමිති වලින් වැඩ කරන මිනිස්සුන්ගෙන් යෝජනාවක් රජයට එනවා නම් අපි පැය 9ක් වැඩ කරමු. අපිට පැය 8ක පඩි දෙන්න. එක පැයක් අපි අපේ රට වෙනුවෙන් කැප වෙනවා කිය. මේක අපෙන් එන්න ඕන දෙයක්. ආණ්ඩුවෙන් එන්න ඕන දෙයක් නෙවෙයි. මේක ජනතාවගෙන් එන්න ඕන දෙයක්. අපේ දහඩියෙන්, අපේ කඳුලෙන්, අපේ මහන්සියෙන් විනාශ වූ දේශය අපි ගොඩ ගන්නවා කියන දැඩි අදිස්ථානය පාසල් ශිෂ්‍යයාගේ ඉඳලා රජේ කාර්යාලවල සේවය කරන අපේ පාසල් ගුරුවරු අපේ දරුවෝ ටික ගස්සට තියාගෙන හරි අපි උගන්වනවා. අපි හැම දෙනාගේම සිත්වල මෙන්න මේ උත්ථාන වීරිය ඇති කරන්න ඕන. මේ ශක්තිය අප තුළ ඇති කරගත්තොත් එදා ජපානයේ ගොඩ නැගුවා වගේ, ජර්මනියේ ගොඩ නැගුවා වගේ, හිරෝෂිමා නාගසාකි පරමාණු බෝම්බෙන් විනාශ වූ රට ගොඩ නැගුවා වගේ අපට පුළුවන් අපි වීරියෙන් කැප වෙලා වැඩ කරමු. සුනාමි රැල්ලට වඩා අපි වේගවත් වැඩ කරන්න ඕන. උත්තාන සම්පදා, ආරක්ක සම්පදා හරි පරිස්සම් කරමු. මේ කාලේ හැම සතයක්ම හොඳ යාළුවෝ ආශ්‍රය කළා අයවැය සමෝදනගෙන චාම් ජීවිතයක් ගත කරන්න ඕන. මේ මහා සුනාමි රැල්ලෙන් අපට වටිනා හාමුදුරුවරු මේ ගුවන් විදුලි සංස්ථාවේ අප්‍රමාණ ධර්ම දේශනා කළ මහාචාර්ය මීගොඩ පඤ්ඤාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැනි වටිනා හාමුදුරුවෝ රැතුණා. වටිනා ජීවිත නැති වුණා. අපේ දොස්තර මහත්තුරු 50ක් විතර නැති වුණා. සීමාවක් නැහැ සිත් විච්ච විනාශය. ඒ නිසා ඒ විනාශ වූ ජීවිත අපට කිව්වේ අපේ ජීවිත පූජා කළා
ඔයගොල්ලෝ එකතු වෙලා ඔයගොල්ලෝ රට ගොඩනගා ගන්න. මේ අනාථ භාවයෙන් රට හදා ගන්න කියන පණිවිඩය අපට ලැබුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නාථ කරන සූත්‍රයෙන් දේශනා කොට වදාළ ධර්මයක් පිළිට කරගෙන රට අනාථ වෙච්ච වෙලාවේ අපි සියල්ලෝම එක් වෙලා දැඩි අදිෂ්ඨානයෙන් අපි මේ අනාථ භාවයෙන් ගොඩ එනවා කියලා අදිෂ්ඨාන කරගෙන මෙලවත් අනාථයන් නොවි පරලොවත් සංසාරෙත් අනාථයන් නොවි ප්‍රඥාව ලබාගත හැකි උපරිම මට්ටමට අපි දියුණු කරගෙන කවදා වූ සතර දුක අවබෝධ කරගෙන හැමදිනාටම අමා මහ නිවනින් ජීවිතය සනාථ කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්නට. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං. හැමතෙම शांत वූ නිවන් සුව ලැබේවා. ධර්මානුශාසනාව පැවැත් වූ අද දේශකයන්න් වහන්සේ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති පූජ්‍යපාද මාදුළුවාවේ ශ්‍රී සෝබිත නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ. Are listening to the Internet Buddhist Radio. Savanada, Susilasa. අනුමුදු මිහිඳු හිමියන් රැකිනා අපි මේ නිර්මල බුදුදහම සීමහා දෙවියන් රැකදේවා. You are listening to the Internet's Buddhist Radio. Savanada, Susilasa.